in on at කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවේ බහුලවම භාවිතා කරන නිපාත පද තුනක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ in පිළිබඳව. in වල ප්‍රධානම තේරුම තමයි ඇතුලේ, තුල, අස්සේ යන්න. ඉතින් අපි in භාවිතා කරනවා විශේෂයෙන්ම පිහිටීමක් ප්‍රකාශ කරද්දී සම්පූර්ණයෙන්ම කිසියම් දෙයකින් වට වූ ස්ථානයක කිසියම් වස්තුවක් පිළිබඳව පිහිටීමක් සඳහන් කිරීමට. මේ පින්තූරයෙන් ඔබට පැහැදිලි ඇති මේ පුජ්‍යලයා සිටින්නේ සම්පූර්ණයෙන් ආවරණය වූ පෙට්ටියක් ආකාරයේ වස්තුවක් තුල. මෙවැනි ආකාරයේ වස්තු අපිට ගොඩක් දකින්නට පුළුවන්. ඉතින් පළවෙනි උදාහරණයෙන් ඔබට පැහැදිලි in a room. in a room කියන්නේ කාමරයක් තුල. in a shop සාප්පුවක් තුල. in a car කාර් එකක් තුල. in the water ජලය තුල. වතුර තුලට ගියාම පස්සෙත් අපි එවිට සඳහන් කරන්නේ in the water යනුවෙන්. ඊළඟට අපි කිසියම් වස්තුවක් එහෙමත් නැත්නම් පුජ්‍යලයේ සීමාවකින් වටු ස්ථානයක සිටිනවා නම් අපි in භාවිතා කරනවා. in a garden වත්තක් ඇතුලේ. වත්ත යනුවෙන් අපි සඳහන් කරන්නේ යම්කිසි සීමාවකට. ඒ සීමාව ඇතුලෙන් යම්කිසි දෙයක් හෝ පුජ්‍යලයක පිහිටීමක් ප්‍රකාශ කරද්දී අපි in භාවිතා කරනවා. in a town නගරයක් ඇතුලේ. in the city center. in Brazil බ්‍රසීලය තුල. එහෙම නැත්නම් බ්‍රසීලයේ. මෙහිදී රටක් අපි භාවිතා කරන්නේ in අපිට රටක් ඇතුලේ රටක් තුල යන තේරුම ගැනීමට in භාවිතා කරන්න පුළුවන්. රටට සීමාවක් පවතින නිසා. in ශ්‍රී ලංකාව තුල. ශ්‍රී ලංකාවේ. නමුත් මෙහිදී අපි ඔබ මතක තියාගන්නට ඕනි in the Brazil යනුවෙන් සඳහන් කිරීම වැරදි. මොකද රටක් කියන්නේ ප්‍රොපර් නවුන් එකක්. ඉතින් රටවල් වල නම්, ගම් වල නම්, ස්ථාන වල නම් ඉස්සරහින් යන්ද භාවිතා කරන්නේ නැහැ. දැන් අපි සලකලා බලමු in භාවිතා කරන විශේෂ අවස්ථා. එහෙමත් නැත්නම් මෙහිදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ in කාලය සම්බන්ධව භාවිතා කරන විටදී අපි කොහොමද in භාවිතා කරන්නේ කියලා. ඉස්සෙල්ලම ඔයාලට මම කියලා දෙන්න යන්නේ වර්ෂ. year එකක් වාක්‍යයක සඳහන් කරද්දී අපි in භාවිතා කරන්නට ඕනි. එහිදී අපි සඳහන් කරන්නට ඕනි in 2000, in 2017, in 1993 ඒ ආකාරයෙන්. නමුත් in the 1993 යනුවෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. in the 1993 යනුවෙන් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් වැරදි. නමුත් in 1993 තමයි හරි. ඊළඟට මාසයක් වාක්‍යයක සඳහන් කරද්දී අපි in භාවිතා කළ යුතුයි. in January, in April ඒ ආදී ආකාරයෙන් අපි in භාවිතා කරනවා. මෙහිදීත් වග බලා ගන්නට ඕනේ ඔබ the භාවිතා නොකරන්නට. ඊළඟට අපි සතවර්ෂ සෙන්චරි එකක් වාක්‍යයක සඳහන් කිරීමේදී in භාවිතා කරන්නට ඕනේ. විශේෂයෙන්ම in භාවිතා කරද්දී in භාවිතා කරන්නේ අපි කාලය සඳහන් කිරීමට. වේලාව නොවේ කාලය සඳහන් කිරීමට තමයි in භාවිතා කරන්නේ. ඉතින් මාසයක්, වර්ෂයක්, සතවර්ෂයක් කියන්නේ කාලනේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී in භාවිතා කරන්නට ඕනේ. in the 19th century 19 වෙනි සතවර්ෂයේ. මෙහිදී අපි the භාවිතා කළ යුතුයි. ඔබ දන්නවා වැනියා ප්‍රකාශ කරද්දී 19 වෙනි, 20 වෙනි, 7 වෙනි ආකාරයෙන් ප්‍රකාශ කරද්දී ඉදිරියෙන් අපි the යෙදිය යුතුයි. ඒ නිසා අපි 19 වෙනි සතවර්ෂයේ යනුවෙන් සඳහන් කරන්නේ in the 19th century යනුවෙන්. ඊළඟට අපි ඍතු වාක්‍යයක දාද්දී
අපි සඳහන් කරන්නට ඕනි in භාවිතා කරලා. ස්ප්‍රින්ග්, සමර්, ඕටම්, වින්ටර් කියලා අපේ රටේ නැති වුණත් වෙනත් රටවල් වල මේ ඍතු හතර දකින්නට පුළුවන්. ඉතින් මේ ඍතුවක අයත් වන කාලයක් තුල යන අදහස් ගැනීමට අපි in භාවිතා කරන ඉංග්‍රීසි භාෂාවේදී අපි in භාවිතා කරනවා. හැබැයි අපි මෙහිදී මතක තියාගන්නට ඕනි in the spring ද එහෙම නැත්නම් in spring ද. මෙයත් අපි පෙර වීඩියෝ වල සඳහන් කළ ආකාරයටම ද භාවිතා කිරීම ඔබ හොඳට හුරු පුහුණු වෙලා තියෙනවා නම් in the spring යනුවෙන් සඳහන් කරනවාද එහෙමත් නැතිනම් in spring යනුවෙන් සඳහන් කරනවාද කියන එක ඔබට වඩාත්ම පැහැදිලිව වටහා ගන්නට පුළුවන්. නමුත් මම මෙහිදී නැවතත් අවධානය යොමු කරන්නම්. in spring යනුවෙන් අපි සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් ස්ප්‍රින්ග් ඍතුවේදී කිසියම් දෙයක් සිදු වෙනවා යන්න අදහස් කරන්නට. නමුත් in the spring යනුවෙන් ඔබ සඳහන් කළොත් එහිදී ඔබ සඳහන් කරන්නේ කිසියම් විශේෂිත ස්ප්‍රින්ග් ඍතුවක් පිළිබඳව. මෙය at night ද එසේත් නැතිනම් in the night භාවිතා කරනවාද යන්නට හා සමාන යෙදුමක්. ඔබ ස්ප්‍රින්ග් ඍතුවේදී විවාහ වුණා කියලා හිතන්න. එවැනි අවස්ථාවකදී ඔබ ස්ප්‍රින්ග් ඍතුවේදී ඒ අදාළ ඍතුවේදී ස්ප්‍රින්ග් ඍතුවේදී තමයි විවාහ වුනේ. ඒ නිසා අපි ඒ අවස්ථාව ප්‍රකාශ කරන්න in the spring යනුවෙන් සඳහන් කරනවා. නමුත් in spring ලෙස සඳහන් කළ යුත්තේ ස්ප්‍රින්ග් ඍතුවේදී සාමාන්‍යයෙන් සිදුවන දෙයක් පිළිබඳව ප්‍රකාශ කිරීමට. මම හිතනවා ඔබට වඩාත් වැටහෙන්නට ඇති කියලා. බලමු ඊළඟ කාරණේ කිසියම් කාල සීමාවක්. විනාඩි 15ක් තුල, තප්පරයක් තුල, තප්පර දෙකක් තුල, මිනිත්තුවක් තුල, පැයක් තුල, පැයකින් මේ අනාදී ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ in භාවිතා කරලා. in 15 minutes විනාඩි 15ක් ඇතුළත. ඊට පස්සේ අපි මතක තියාගන්නට ඕනි morning, afternoon, evening මේ වචන ඔබ ගොඩක් වෙලාවට දැකලා ඇති වචන උදේ, දවල්, හවස යන සඳහන් කිරීමට අපි in තමයි භාවිතා කරන්නේ. උදාහරණයක් විදියට උදේ කියලා සඳහන් කරන්නේ අපි in the morning කියලා. දවල් in the afternoon. හවස in the evening. මේ යනාදී ආකාරයට තමයි in භාවිතා කරන්නේ මේ වචනත් එක්ක. ඔබ මෙහිදී අවධානය කරගත යුත්තේ කාලය සඳහන් කිරීමේදී අපි in භාවිතා කරනවා. නමුත් වේලාව සඳහන් කිරීමේදී in භාවිතා කරන්නේ නැහැ. අපි ඉදිරි පාඩමේදී ඔබට කියලා දෙන්නම් වේලාවත් සමග යොදන නිපාත පදේ මොකක්ද කියලා. ඊළඟ කාරණය තමයි යම් විශේෂ වචන තියෙනවා. මේ වචනත් සමග අපි in භාවිතා කරනවා. උදාහරණයක් තුල ඔබ ඇඳේ නම් සිටින්නේ. අපි එවැනි අවස්ථාවක කියන්නේ in bed. ඇය ඇඳේ නිදාගෙන සිටිනවා. She is sleeping in bed. උදාහරණයක් විදියට රෝහලේ නම් ඔබ සිටින්නේ in hospital. අහසේ in the sky. අහසේ උඩ යනුවෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරත් ඉංග්‍රීසියේදී ඔබ යොදන්නට ඕනේ in the sky කියලා. ලෝකයේ in the world හිතන්න මොන හරි දෙයක් පුවත්පතක තිබුණා කියලා. ඒ වගේ අවස්ථාවකදී අපි ප්‍රකාශ කරන්නේ in a newspaper. පොතක in a book. ඡායාරූපයක යම් කිසි දෙයක් තියෙනවා කියලා ප්‍රකාශ කරන්නේ in a photograph. in a photograph. පින්තූරයක in a picture. ඊළඟ කාරණේ විශේෂයි. ඔබ දන්නවා කුඩා වාහන තියෙනවා මගින් කුඩා ප්‍රමාණයක් රැගෙන යන්නට පුළුවන් වාහන. නමුත් රෝද දෙකේ වාහන නෙවෙයි මෙහිදී මම ප්‍රකාශ කරන්නේ කාර් එකක්, ටැක්සි එකක් වගේ පොඩි වාහන. මේ වාහන තුල යන තේරුම ගන්නටත් අපි in භාවිතා කරනවා. මම මෙහිදී උදාහරණ දෙකක් ඔබට සඳහන් කරලා තියෙනවා. in a car, කාර් එකක් ඇතුලේ. in a taxi, ටැක්සියක් ඇතුලේ. ඊළඟට ඔබ මතක තියාගන්න ඕනේ middle කියන වචනේ. middle කියන්නේ අපි මැද කියලා කියන්නනේ. ඉතින් මැද කියන තේරුම ගැනීමට අපිට උදව් වෙන ප්‍රොපොසිෂන් එක තමයි in.
ඒ නිසා අපි මැද කියලා කියන්නේ අපි in the middle කියලා. එහෙනම් අපි හිතමු ground එක මැද කියලා, පිට්ටනිය මැද කියලා. එවැනි අවස්ථාවලදී අපි ප්‍රකාශ කරන්නේ in the middle of the ground. පිට්ටනියේ මැද. in the middle of the ground. දැන් මේ අවස්ථාවේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ සමහර වචන තියෙනවා ඒ වචනත් එක්ක in භාවිතා කරලා අපිට විශේෂ තේරුම් ලබා ගන්නට පුළුවන්. ඔයාලා දන්නවා short කියන්නේ කෙටි කියන අදහස දෙන වචනයක්. in short කියන්නේ කෙටියෙන් කියන අදහස දෙන්නයි අපි කතා කරන්නේ. shortly කියලාත් අපිට කියන්න පුළුවන්. නමුත් in short කියන්නේ කෙටියෙන් කියන අදහස ගන්න. in brief ඉහත වචනයටම සමාන තේරුමක් දෙන්නේ ලොහුඬින් එහෙමත් නැත්නම් කෙටියෙන් කියන අදහස ගන්න. එහෙනම් මොකද in color කියන්නේ? වර්ණයෙන්. පාටින්. in complexion complexion කියන්නේ පෙනුම. එහෙමනම් in complexion කියන්නේ පෙනුමෙන්. in shape shape කියන්නේ හැඩයනේ. ඉතින් in shape කියන්නේ හැඩයෙන්. හිතන්න කිසියම් දෙයක් ඍජුකෝණාස්ත්‍රාකාරයි හැඩයෙන් කියලා. It is rectangular in shape. ඒ අනාදී ආකාරයෙන් අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ in පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයන කරන විට ඔබට අධ්‍යයන කරන්නට තියෙන දෙයක් තමයි සමහර නාමපද තියෙනවා ඒ නාමපදත් එක්ක නිතරම in භාවිතා කරනවා. ඉතින් මේවට ඉංග්‍රීසියේදී භාවිතා කියන්නේ අපි collocations කියලා. collocations කියලා. ඉතින් මේ collocations පිළිබඳ දැනුම ඔබට ගොඩාක් වැදගත් වෙනවා එක් එක් විභාගවලදී. ඒ නිසා ඔබ අධ්‍යයනය කර තිබිය යුතුයි මේ වචනත් එක්ක in භාවිතා වෙනවා කියලා. a decrease in, a fall in, a rise in ඒ අනාදී ආකාරයේ මම තිරේ ඔබට collocations කීපයක් සඳහන් කරලා තියෙනවා බහුලව භාවිතා වෙන. ඒ නිසා ඔබට පුළුවන් මේ ටික ලියාගෙන පාඩම් කරගන්න, අධ්‍යයනය කරන්න. ඊළඟට තමයි ක්‍රියාපද තියෙනවා. ඒ ක්‍රියාපදත් එක්ක නිතර භාවිතා වෙන ප්‍රපෝසන් එක විදිහට in යෙදෙනවා. මේ තිරේ සඳහන් වෙන ප්‍රපෝසන් එක අපි වැඩිපුර භාවිතා කරන්නේ in. ඒ නිසා ඔබ මේ collocations ටිකත් මතක තියාගන්නට අවශ්‍යයි. උදාහරණයක් believe in. හිතන්න ඔබ කිසියම් දෙයක් පිළිබඳව විශ්වාස කරනවා කියලා. ඒ අදාළ දේ ප්‍රකාශ කරන්නට ඔබ believe in යනුවෙන් සඳහන් කරන්නට ඕන. ඔබ කිසියම් දෙයක මැදිහත් වෙනවා. ඒ අවස්ථාවේදී ඔබ ප්‍රකාශ කරන්නට ඕනේ involve in. කිසියම් දෙයකට මැදිහත් වෙනවා involve in. කිසියම් දෙයකින් ඔබ විශේෂ වෙනවා specialize in. මේ අනාදී ආකාරයෙන් ඔබට පුළුවන් කිසියම් මෙම ක්‍රියාපද සමග in භාවිතා කරලා ව්‍යාකරණ දෝෂ රහිත වාක්‍යයක් ගොඩනගා ගන්නට. ඊළඟට තියෙන collocations එක තමයි නාම විශේෂණ පද සමග in භාවිතා වෙන අවස්ථාව. මේ නාම පදත් එක්ක අපි in තමයි භාවිතා කරන්නේ අර්ථාන්විත වාක්‍යයක් ගොඩනැගීම සඳහා. comfortable in. කිසියම් දෙයකින් ඔබ සුවපහසුයි කියන අදහස ගන්නට comfortable in යනුවෙන් ඔබට සඳහන් කළ හැකියි. connected in, disappointed in මේ අනාදී ආකාරයෙන් විශේෂයෙන් ඔබ interested in යන යෙදුම වැඩිපුර භාවිතා කරලා ඇති. කිසියම් දෙයකට උනන්දුයි යන අදහස ගැනීමට interested in යන යෙදුම. ඒ නිසා ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ collocations ඉතාමත් වැදගත්. blank filling කොටස් වලදී වාක්‍ය ඔබ මුහුණ දෙන එක් විභාගවලදී මේ යෙදුම් පිළිබඳ අවබෝධය ඔබේ පරීක්ෂා කරලා බලන්න.